ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන එන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වෙනම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි චතුරංග සෙනවිරත්න පුතා සහ සුබෝධනී බණ්ඩාර දියණියගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අශෝකා සුරවීර මව ඇතුළු ඒ පවුලේ පින් අපිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මේ උතුම් ධර්ම දේශනාව මෙතින් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාව තුලින් රුවන් සූත්‍රයේ පිළිබඳව දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි මෙහි පළමුවෙනි දේශනාව අපි නිමා කරන්න යෙදුනේ ඊ타ත්ම ශාස්ත්‍රීය රාජ්‍යයක් තිබුණ විශාලා මහනුවරට ත්‍රිවිධ බයක් ඉපදුනා කියන කාරණාව සිහිපත් කරමි. පින්නතුනි අපි අද එතන ඉඳලා ඉදිරියට මේ ධර්ම දේශනාව පවත්වාගෙන යමු.
පින්නතුනි මෙසේ මේ තුනක් වූ දුර්භික්ෂ, අමනුෂ්‍ය සහ රෝග බය ආදී තුනක් වූ බය වලින් උපද්‍රව වලට පත් වුන නිසා විශාලා මහනුවර මිනිස්සු රජු ළඟට ගිහිල්ලා කියනවා මහරජ මේ නුවර දැන් ත්‍රිවිධ බයක් ඉපදිලා තියෙනවා. මහරජ පහුගිය හත්මුතු පරම්පරාවක් තුල මෙහෙම බයක් නම් අපට ඉපදුනේ නැහැ කියලා. නුඹලා අධාර්මික නිසා වෙන්න ඇති මෙහෙම දෙයක් වෙන්න ඇත්තේ කියලා මිනිස්සු චෝදනා මුඛයෙන් කතා කරනවා. ඉන් පස්සේ විශාලා මහනුවර සියලුම රජවරු රැස් කරවලා මිනිසුත් රැස් කරවලා මිනිසුන්ට රජවරු කියනවා වැසියනි අපගේ යම් අධාර්මික බවක් තියෙනවා නම් දැන් ඒ පිළිබඳව විමසන්න කියලා. ඉන් පසුව ඒ පරම්පරාවල් වල අයිති සියලුම දේවල් ක්‍රමානුකූලව බලලා කිසිම වරදක් රජවරුන්ගේ දකින්න නැති නිසා ඉදන් බයං අම්හාකං ූපසමෙය්‍ය මේ බය අපි කෙසේ සංසිඳව ගන්නවද කියලා මේ හැමෝම කල්පනා කරනවා. අපට තියෙන මේ බය අපි කොහොමද සංසිඳව ගන්නේ කියලා. ඉන්නතුනි මෙන්න මේ වෙලාවේ සමහර අය කියනවා ශාස්ත්‍රවරු 6 දෙනා ගැන තම තමන්ගේ අදහස්. ඉන්නතුනි මේ ශාස්ත්‍රවරු කියලා කියන්නේ ෂට් ශාස්ත්‍රවරුන්ට තම තමන්ගේ පිළිගැනීම් වලට අනුව ඒ ශාස්ත්‍රවරු ගැන කියනවා. මේ ශාස්ත්‍රවරය අපේ නගරයට වැඩමව ගත්තොත් මේ තියෙන தત્ත්වය සංසිඳෙයි කියලා. පින්නතුනි ඒ අතර තව සමහර අය කියලා තියෙනවා බුද්ධෝ කිර ලෝකයේ උප්පන්නෝ භාග්‍යතුන් වහන්සේ ලෝකේ ඉපදුනා. සෝ භගවා සබ්බ සත්ත්ව හිතාය ඒ භාග්‍යතුන් වහන්සේ සියලු සත්වයන්ට හිත පිණිස ධම්මං දේශේති ධර්මයේ දේශනා කරනසේක මහිද්దికෝ ඒ භාග්‍යතුන් වහන්සේ මහා 이르දිමත් මහානුභාව ඒ භාග්‍යතුන් වහන්සේ මහා ආනුභාව සහිතයි. එවන් වූ භාග්‍යතුන් වහන්සේ අපි අපේ නගරයට වැඩමවගමු. උන්වහන්සේ අපේ නුවරට පිවිසුණු මාත්‍රයෙන් මේ නුවර තියෙන සියලුම බය සංසිඳෙයි කියලා කියනවා. ඉතින් අන්නේ මේ ප්‍රකාශයෙන් හැමෝම සතුටු වෙනවා. අහනවා ඒ භාග්‍යතුන් වහන්සේ මේ කාලේ කොහෙද වාසය කරන්නේ? අපි ආරාධනා කළොත් වඩින් නැති වෙයිද ඒ භාග්‍යතුන් වහන්සේ? එතකොට තව පිරිසක් කියනවා බුදුවරු නම් මහා අනුකම්පා සහගතයි. කෙසේද නැවිත් ඉන්නේ කියලා. එහෙම එකක් නෑ. මේ කාලේ උන්වහන්සේ වැඩ ඉන්නේ රජගහ නුවර. බිම්බිසාර මහරජුරු උන්වහන්සේට උපස්ථාන කරනවා. එහෙනම් අපි බිම්බිසාර මහරජුරවන්ට මේ ගැන කියමු. උන්වහන්සේ තව සමහරු කියනවා එහෙනම් ඔහු ඒ භාග්‍යතුන් වහන්සේට එන්න දෙන එකක් නෑ. තව පිරිසක් එහෙම කියහම
ලිච්ඡවි රජවරු දෙදෙනෙක් මහත් වූ බලකායක් සමග තෑගි බෝගත් අරගෙන ගිහිල්ලා බිම්බිසාර මහරජුරු මුණ ගැහිලා තමන් පැමිණිච්ච කාරණාව රජුරවන්ට කියනවා. මහරජේ, භාග්‍යතුන් වහන්සේ අපේ නුවරට වැඩමවා ගන්න අපිට අවශ්‍යයි. මේ කාලේ විශාලා මහනුවර ත්‍රිවිධ බයක් පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට මහා විපත්තිකර කාලයක් උදා වෙලයි තියෙන්නේ. ඒ නිසා අපට භාග්‍යතුන් වහන්සේ වැඩමවා ගන්න උදව් කරන්න කියලා. වෙනතුනි බිම්බිසාර රජුරු ඒ ඉල්ලීම පිළිගත්තේ නැහැ. නුඹලාම ඒ කාරණාව කරන්න කියලා කිව්වා. එහෙම කියහම විශාලා මහනුවරින් ආපු පිරිසම භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, අපගේ නගරේ ත්‍රිවිධ බයක් ඉපදුනා. භාග්‍යතුන් වහන්සේ අපේ නගරයට වඩිනවා නම් අපට යහපතක් වෙයි. එහෙම කියහම බුදුරජාණන් වහන්සේ ආවර්ජනය කරලා බලනවා පින්නතුනි, විශාලා මහනුවර රතන සූත්‍රයේ දේශනා කරන්න වටිනවා. ඉන් පසුව එහි ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පැතිරිලා පවතිනවා. මේ සූත්‍ර දේශනාව අවසානයේ 84000ක් ප්‍රාණීන්ට මාර්ගඵල ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන ලිච්ඡවි රජවරුන්ගේ ආරාධනාව භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. ඊට පස්සේ පින්නතුනි බිම්බිසාර රජුරු භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට වඩින්න ලිච්ඡවි රජවරුන්ගේ ආරාධනාව පිළිගත් බව දැනගෙන ඒ බව රජගහ නුවරට දන්වලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, විශාලාවට වඩින ගමන ඉවසුවාද කියලා. ඒ ආරාධනාව පිළිගත්තද කියලා අහන්නේ. බුදුරජාණන් සඳහන් කරනවා, එසේය මහරජ. විශාලා මහනුවර වැසියන්ගේ ආරාධනාව බාරගත්තා කියලා. එසේනම් ස්වාමීනි, ගමන සඳහා මම මඟ පිළියෙල කරන්න. ඒ තාක් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කියලා රජගහ නුවර ඉඳලා ගංගා නදිය දක්වා යොදුන් 5ක මාර්ගයේ මනාව සමතලා කරලා සුදුවැලි අතුරලා යොදුනෙන් යොදුන විහාර හදනවා පින්නතුනි. යොදුනෙන් යොදුන විහාර හදන්න හේතුව සඳහන් කරනවා පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි. පාගමනින්මයි වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ කවදාවත් රථයක වැඩම කරලා නැහැ පින්නතුනි. යොදුනක් වැඩම කරලා වෘක්ෂ මූලයක හරි භාග්‍යතුන් වහන්සේ නතර වෙනවා. ඒ අතර කවුරු හරි පූජාවක් සඳහා විහාරයක් කළොත් ඔවුන්ට අනුකම්පා පිණිස ඒ විහාරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා ශ්‍රද්ධාවන්ත නුවණැති මිනිස්සු යම් ප්‍රදේශයකට වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළොත් යොදුනෙන් යොදුන විහාරත් හදලා පූජා කරලා තියෙනවා පින්නතුනි. මොකද පින්නතුනි භාග්‍යතුන් වහන්සේ
දවස පුරාම වැඩම කරලා නැහැ. උදේට පිඬුසිඟා වඩිනවා. දවල් දානි වළඳලා භික්ෂු මහා සංඝයාට අවවාද කරලා මදක් විවේක අරගෙන තමයි හවස් වරුවේ තමයි භාග්‍යතුන් වහන්සේ වඩිනවනම් වඩින ගමන ආරම්භ කරන්නේ. ඉතින් එතකොට පින්නතුනි සාමාන්‍යයෙන් යොදුනකට වඩා වඩින්න කාලයක් නැහැ. යොදුනක් කියලා කියන්නේ සතපුම් 10කට ආසන්න කාලයක්. හවස් වරුවේ වඩිනවා කියම රැයින් රෑ වෙනකම්ම භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැහැ. කල් වේලාසනින්ම භාග්‍යතුන් වහන්සේ නතර වෙන තැන නවතිනවා. රාත්‍රියේ වඩින්නෙත් නැහැ භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ නිසා තමයි බිම්බිසාර මහරජුරුවත් විහාර 5ක්ම කරවලා තියෙන්නේ. මොකද රජගහ නුවර ඉඳලා ගංගා නම් වූ ගඟ ගාවට යොදුන් 5ක් තියෙන නිසා මේ සියල්ල කටයුතු සංවිධානය කරලා ඉවර කරලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි දැන් විශාලාවට වඩින්න කාලයයි. රජුරෝ එහෙම දැන්නුවාම අපේ භාග්‍යතුන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලාත් පිරිවරාගෙන විශාලා මහනුවරට වඩින ගමන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පින්නතුනි මේ වෙලාවේ බිම්බිසාර මහරජුරු භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද එතන ඉඳලා රජු විසින් ඉදිකල පළවෙනි පන්සල දක්වා එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ අද දවසේ වැඩම කරන මේ යොදුන කෙරවලේ තියෙන පළමු පන්සල. ආන්ගේ පන්සල ළඟට යනකම්ම පාරේ පාට 5ක මල් වලින් පාවඩයක් දාලා තියෙනවා රජු. පින්නතුනි එහි කොච්චර මල් තිබුණද කියලා සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ මල් පාවඩේ මතට තමන් වහන්සේගේ සිරිපා ධාතුව තියහම භාග්‍යතුන් වහන්සේගේ ධන මණ්ඩලයේ දක්වාම මල් වල එරෙනවා සිරිපතුලේ. ඒ තරම් මල් අජිරු මේ පාවඩේට යොදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොන තරම්නම් ශ්‍රද්ධාවක් අජිරුවන්ට තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ තරම් උපහාර ලබන්න පාරමිතා පුරණ කාලේ කොයි විදිහේ මල් පූජාවල් කරලා තියෙන්නේ. පින්නතුනි ඊට අමතරව විශාලාව බලා වඩින මේ මග දෙපස දජ පතාක වලින් සරසලා පුන් කලස් වලින් සරසලා පාර දෙපැත්තෙම තැන් තැන් වල පුන් කලස් තියලා ඒ වගේම කෙසෙල් ගස් වලින් සරසිලි කරලා අපි සාමාන්‍යයෙන් අදත් දකිනවා සරසිලි කරන්න කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් සමහර තැන්වල යොදාගෙන තියෙනවා. පින්නතුනි මේ විදිහට ඊටාම ලස්සනට මේ පාර දෙපස මනාව සරසලයි තියෙන්නේ. විශේෂයෙන් බිම්බිසාර මහරජු බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් සුදු කුඩ දෙකක් ඉහළුවා කියලා සඳහන් වෙනවා. එක රහතන් වහන්සේ නමක් සඳහා එක සුදු කුඩේ බැගින් රහතන් වහන්සේලා 500ටම සුදු කුඩ ඉහළුවා කියලා සඳහන් වෙනවා. ඉන් පස්සේ රජුරු තමන්ගේ පිරිසත් එක්ක
නොයෙක් සුවඳ පූජා කරමින් ඒ විහාරවල භාග්‍යතුන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා වාසය කරවමින් මහ දන් දෙමින් දින 5කින් ගංගා තීරයට භාග්‍යතුන් වහන්සේ වැඩමවාගෙන යනවා. පින්නතුනි, අපට නම් අද මෙවන් පූජා ගැන කරන්න නැතිව හිතන්නවත් බෑ. අතීතයේ අදට වඩා කොච්චර දියුණුද? ආධ්‍යාත්මික අතිනුත් මිනිස්සු දියුණුයි, ආර්ථික අතිනුත් මිනිස්සු දියුණුයි. ඒ නිසා කොයි තරම් ලස්සනට ශ්‍රද්ධාවන්තයෝ භාග්‍යතුන් වහන්සේ නිසා කටයුතු කරන්නේ නැද්ද? විහාර 5ක් ගංගා නදිය ගාවට යනකම් 500ක් දෙනා වහන්සේට බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ ඉන්නේ. එන්නතුනි 500කට උනා දිනපතාම දන් දෙන්න කොයි තරම් හැකියාවක් ධන සම්පත් ප්‍රමාණය මේට තියෙන්නේ. ඒකයි අද එහෙම නොදකින නිසා අපිට මේ කරුණු සැකයට තුඩු දෙන කාරණා බවට පත් වෙන්න පුළුවන්. පින්වතුනි, බිම්බිසාර මහරජුරු මේ වෙලාවේ විශාලා මහනුවර ලිච්ඡවි රජවරුන්ට පණිවිඩයක් යවලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. මාර්ගයක් පිළියෙල කරගෙනම භාග්‍යතුන් වහන්සේ පිළිගන්න පෙරගමන් එන්න කියලා. ඉන් පස්සේ විශාලා මහනුවර රජවරු වැසියෝ කල්පනා කරනවා බිම්බිසාර රජු යම්සේ භාග්‍යතුන් වහන්සේට උපහාර කළාද ඊට වඩා උසස් ලෙස අපි දෙගුණයක් කරමු කියලා. යොදුන් 3ක් මාර්ගයේ මනාව සකසලා ආරාම කරවලා ඒ පාරේ සුදු වෙලි අතුරුවල කෙසෙල් තොරන් පුන්කලස් දජපතාක ආදීන් මග දෙපස මනාව සරසලා ඊටාම උසස් ආකාරයේ මාර්ගය පිළියෙල කරනවා. මොකද පින්නතුනි, බිම්බිසාර මහ රජුරවන්ට යොදුන් 5ක් තියෙනවා පිළියෙල කරන්න. නමුත් ලිච්ඡවීන්ට තියෙන්නේ යොදුන් 3යි. ඒ නිසා බිම්බිසාර රජුරවන්ට වඩා ලිච්ඡවීන්ට මේ කාරණාව පහසුයි. මේ ආකාරයට කටයුතු පිළියෙල කරලා රජවරු ඇතුළුව මේ ලිච්ඡවි පිරිස ගංගා තීරයට ඇවිල්ලා ඉන්නවා භාග්‍යතුන් වහන්සේ වඩිනක. බිම්බිසාර මහ රජුරු නැව් දෙකක් එකට කරලා රන් රිදී ආදීන් මනාව සරසලා සියලු රතන රන් රිදී මුතු මැණික් ආදීන් සමන්විත මනාව බුද්ධාසනය මේ නැව ඇතුලේ කරවලා භාග්‍යතුන් වහන්සේ එහි වැඩ හිටියට පස්සේ 500ක් මහරහතන් වහන්සේලාත් නැවට නැගලා තමන් වහන්සේලාට සුදුසු තැන්වල සුදුසු ආකාරයෙන් වැඩ හිටියට පස්සේ මේ නැව පිටත් කරලා හරිනවා. පින්නතුනි, මේ වෙලාවේ බිම්බිසාර මහ රජුරු ਸਰවාභරණීයම සැරසිලා තමන්ගේ බෙල්ල දක්වා ගඟේ බැහැගෙන බුදුරජාණන් වහන්සේට පසු ගමන් කරනවා.
පසු ගමන් කරමින්ම භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් දවසක භාග්‍යතුන් වහන්සේ ආපහු වඩිනවද ස්වාමීනි ඒ තාක් මම මේ ගංගා තීරයේ ඉන්නවා කියලා රජුරු නතර වුණා. මේ වෙලාවේ පින්නතුනි සියලු දෙවි බඹුන් එකතු වෙලා අකනිටා බඹලෝ දක්වා උඩින් මහා පූජාවක් කරනවා. ගඟ තලයේ යටින් ඉන්නේ කම්බලස්සතර ආදී නාරජවරුද මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට මහා පූජාවක් කරනවා. දෙවිවරු බ්‍රහ්මයෝ අහසින් පූජා පවත්වනවා. නාරජවරු ගංග දෙපස ගංග තලයේ භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වනවා. නාගයින්ගේ සහ දෙවියන්ගේ මහා පූජාව මැද ගඟේ යොදුනක් පමණ දුර ගෙවලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ නැව විශාලා නුවර සීමාවට පැමිණෙනවා. පින්නතුනි මෙතනදී අතිරේක කාරණාවක් ටිකක් විස්තර කරුවා නම් හොඳයි කියලා හිතනවා. එමේ නාගයෝ පිළිබඳව. පින්නතුනි මේ නා රජවරු පිළිබඳව අපි දන්නේ නැහැ. විශේෂයෙන් නාගයෝ ගැන විස්තර ගොඩක් අපි වර්තමානයේ දන්නේ නැහැ. නමුත් පින්නතුනි අපේ ත්‍රිපිටකයේ මේ නාගයෝ ගැන සෑහෙන විස්තරයක් තියෙනවා. සුපර්ණ කියලා කියන්නේ පින්නතුනි ගුරුලන්ට. මේ ගුරුල ගැන සඳහන් කරනකොටත් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා ගුරුලු ආකාර 4කින්ම උපදිනවා කියලා. ඒ තමයි අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. මේ ආකාර 4කින්ම ගුරුලුත් උපදිනවා. නාගයොත් මේ ආකාර 4කින්ම උපදිනවා. මේ නාගයන්ගේ විෂ සම්බන්ධයෙන් දේශනා කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ විෂ ප්‍රභේද 1024ක් විතර දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මේ අනුත්තරණීය කියලා ගුරුලන්ට අල්ලන්න බැරි නාග වර්ග 7ක් ගැන සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගුරුලු නාගයෝ අල්ල ගන්නවා ආහාරය සඳහා. නාගයන්ට බොහොම උපද්‍රව සහිතයි ගුරුලන්ගෙන්, මොනරුන්ගෙන්. නමුත් මෙතන සඳහන් කරන්නේ මේ ගුරුලන්ට අල්ලන්න බැරි නාග වර්ග 7ක් ඉන්නවා කියලා. සංයුත්ත නිකායේ නාග සංයුත්තකේ ඒ පිළිබඳව සඳහන් කරනවා පින්නතුනි. මේ වර්ග 7න් එක වර්ගයක් තමයි පනීතතර කියලා කියන්නේ. මේ පනීතතර කියලා කියන්නේ ඊටාම උසස් කුලේ නාගයෝ, උසස් නාගයින් කියලා කියනවා. තවත් කොටසක් ඉන්නවා කම්බලස්සතරා කියලා. ඒ ඉන්නේ නාග සේනාධිපතිවරු. පින්නතුනි චාතු මහරජකී විරූපාක්ෂ කියන රජු යටතේ ඉන්න මහා සේනාපතිවරු 28 දෙනෙක් ඉන්නවා කියලා සඳහන් කරනවා.
ඒ අයට හානි කරන්න නම් කාටවත්ම බෑ. පින්නතුනි, චාතුම් මහරජික රජවරු 4 දෙනා අපි දන්නවා. දතරාෂ්ට, විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියලා අපි මේ රජවරු හඳුන්වනවා. පින්නතුනි, මෙතන මේ දතරට්ට කියලා කියන්නේ ගන්ධබ්බයන්ට අධිපති කියලා සඳහන් කරනවා. ගන්ධබ්බ කියලා කියන්නේ ගුරුලන්ට. පින්නතුනි, මේ වචනය අපේ ධර්මයේ තුල තේරුම් කීපයකට භාවිතා කරනවා. මේ ගන්ධබ්බ කියන වචනේ. එකක් තමයි ගාන්ධර්ව. ඒ කියන්නේ සංගීතය සපයන්නන්. අනිත් එක තමයි මේ ගුරුලන්ටත් ගන්ධබ්බ කියලා කියනවා. ඊට අමතරව මේ ප්‍රතිසන්දි සිතටත් ගන්ධබ්බ කියලා කියනවා. ඒ චිත්තක්ෂණයේ මෙන්න මේ ප්‍රතිසන්දි සිතට ගන්ධබ්බ කියන කාරණාව වරද්දගෙන තමයි පින්නතුනි මේ සැරිසරන ගන්ධබ්බයෙක් ගැන සමහර අය කතා කරන්නේ. එහෙම කෙනෙක් නැහැ පින්නතුනි. තේරවාදී බුදුදහමට අනුව මහ රහතන් වහන්සේලා සංගායන අවස්ථාවන් වල එහෙම කරුණක් නැති බව බොහොම පැහැදිලිව දේශනා කරලා මේ මිත්‍යා දෘෂ්ටිය බිඳලා ඛණ්ඩනය කරලා තියෙනවා. පින්නතුනි, මේ කියන විදිහට මරණයෙන් පස්සේ උපදින තැනක් හොයා සැරිසරන ආත්ම තියෙනවා නම්, එහෙම නැත්නම් එහෙම සැරිසරලා තැනක් හොයාගෙන නම් උපදින්නේ, අපි ඇයි දුර්වර්ණ කෙනෙක් හොයාගන්නේ? අපි ඇයි ලෙඩ සහිත කෙනෙක් හොයාගන්නේ? ඒ පින්නතුනේ අපි දුප්පත් තැනක උපදින්න තීරණය කරන්නේ. රුව ලස්සන නැති කෙනෙක් ළඟ, ඊටාම මිටි ශරීර තියන අය ළඟ ඒ උපදින්න තීරණය කරන්නේ. අපි හොඳ තැනක් හොයාගෙන යන්න එපේ මේ හොය යන ගමනේ. එහෙම සුදුසු තැන් හොය උපදිනවා නම් පින්නතුනි, මේ දුප්පත් තැන්වල දුර්වර්ණ අයට, ලෙඩ රෝග තියෙන අයට ඉපදුනාට පස්සේ තමන් පෝෂණය කරන්න හැකියාවක් නැති පවුල්වල, ඒ වගේම තාමත් දරුවා පෝෂණය කරගන්න තරම් ශක්තිය අවබෝධය නැති ඉතා කුඩා දැරියන්ට මේ දරුවෝ උපදින්නේ ඇයි? එහෙනම් ඒ අය ළඟ උපදින්න නැතුව ඉන්න ඕනේ. අපිට කරදරයි මේ අය ළඟ ඉපදුනහම කියලා. එහෙම එකක් මේ ශාසනය සඳහන් කරලා නැහැ පින්නතුනි. එහෙම සැරිසරන ආත්ම කියලා જાතියක් නැහැ. මේ පංචස්කන්ධය අතහරිනකොට තවත් පංචස්කන්ධයක් අල්ල ගන්නවා. පින්නතුනි, මරණයයි උපතයි අතරි ඊටාම සුළු ඉඩක්වත් නැහැ. ඊළඟ ෂණේ අල්ලගෙන ඉවරයි. මොකද මරණයට පත් වෙන පුජ්‍යලයාගේ හෘද වස්තුවේ උපදින්න බැරි මේ චිත්ත ශක්තිය නැත්තම් හිත කියන ශක්ති විශේෂය මෙතන උපදින්න බැරි නිසා ඊළඟට පංචස්කන්ධයක් හදාගෙන තමයි උපදින්නේ. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් සිතවිලි ගලාගෙන එනවා. චිත් ගලාගෙන එනවා. ඉතින් මෙතන බැරි කොට අනිත් තැන අල්ල ගන්නවා කියලා කියම තත්පරයකට කෝටි ගාණක් එන මේ සිතුවිලි අනිත් තැන අල්ල ගන්න පින්නතුනි ලොකු කාලයක් ගන්නවද? ලොකු වෙලාවක් ගන්නවද? එහෙම එකක් නෑ. තමන්ගේ සසර කුසල් වලට අනුව ඒ උපදිනකොට සුදුසු තැන තීරණය වෙලයි තියෙන්නේ.
පින්නතුනි අපි නැවත වතාවක් අපේ කාරණාවටම ගියොත් කම්බලස්සතර කියලා කියන්නේ නාග සේනාධිපතිවරුන්ට කියලා අපි මතක් කළා. දතරට්ට කියලා කියන්නේ නාග රජවරුන්ට. එනකින් මේ අය ගුරුලන්ට අල්ලන්න බැරි අය කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා මේ සාගරයේ සයුරු වලලු 7ක් ගැන. නොතුනිත වර්තමාන මිනිස්සුන්ට විශේෂ වෙන්නේ නැති කාරණාවක් මේ කියන්නේ. මොකද අපි මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු හැටියට මේ කියන කාරණා දැකලා නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට පෙනෙන සහ නොපෙනෙන ප්‍රමාණයක් මේ ලෝකේ තියෙනවා. දේශනාවෙත් ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ පවුරු වලලු 7ක් ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනකොට අපට නොපෙනෙන ප්‍රමාණයක් වෙන්නේ. හිමාලෙත් තියෙනවනේ අපට නොපෙනෙන ප්‍රමාණය. ඉතින් ඒ වගේ මේ ලෝකේ අපට නොපෙනෙන ප්‍රමාණවල තියෙනවා. නමුත් ඒ ප්‍රමාණයන් ගැන තැන් ගැන දේශනා කරලා තියෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. මුළු විශ්ව ධාතුවම පිරිසිඳ අවබෝධ කරලා තියෙන භාග්‍යතුන් වහන්සේ. නොදැක්ක තැන, නොදකින්න තැන, නොපෙනෙන තැන භාග්‍යතුන් වහන්සේට නෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා අපේ හිතේ ශ්‍රද්ධාව තියෙන නිසා අපි මේ කාරණාව පිළිගන්නවා. අපිට නොපෙනෙන භාග්‍යතුන් වහන්සේ දැකපු තැන. ඊළඟට පින්නතුනේ තවත් නාග කොට්ටාසයක් ඉන්නවා පටවිට්ටක කියලා. ඒ කියන්නේ පොළොව යට තියෙන නාග විමානවල ඉන්න නාගයෝ. පබ්බතට්ටක කියලා කියන්නේ පර්වතවල එහෙනම් පර්වත ඇතුලේ පර්වත යට ඉන්න නාගයන්ට. විමානට්ටක කියන්නේ නොයෙක් තැන්වල තියෙන විමාන. අහසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොළොවේම වෙන්න පුළුවන්. මේ විමාන තියෙනවා. ආන්ගේ විමානවල ජීවත් වෙන නාගයන්ට කියනවා විමානට්ටක කියලා. පනීතතර කියලා කියන්නේ ගුරුලට වඩා නාගයා උසස් නම් ඒ නාගයාව ගුරුලට අල්ලන්න බෑ. එමන පින්නතුනි අපි දැන් නාග වර්ග 7ක් ගැන සඳහන් කළා. පනීතතර ඊට උසස් නාගයින්. කම්බලස්සතර නාග සේනාධිපතිවරු. දතරට්ට නා රජවරු. සත්ත්ව සීදන්තර වාසී සාගර පවුරු වලලු 7ක් ඇසුරු කරගෙන ඒ තැන්වල ජීවත් වෙන නාගයෝ. පටවිට්ටක පොළොව ඇසුරු කරගෙන ජීවත් වෙන නාගයෝ. පබ්බතට්ටක පර්වත ඇතුලේ සහ පර්වත යට ජීවත් වෙන නාගයෝ. විමානට්ටක විමානවල ජීවත් වෙන නාගයෝ. උන්තුනි ඊළඟට සඳහන් කරනවා අණ්ඩජ ගුරුලෙකුට අල්ලන්න පුළුවන් වෙන්නේ අණ්ඩජ නාගයෙක්ව විතරයි කියලා. ඒ කියන්නේ බිත්තර වලින් ඉපදිච්ච ගුරුලෙකුට අල්ලගන්න පුළුවන් වෙන්නේ බිත්තරයකින් ඉපදුන නාගයෙක් විතරයි. ඊතුරු තුන් වර්ගයේම අල්ලන්න බෑ කියලා සඳහන් කරනවා. ඊළඟට බින්නතනේ අණ්ඩජ ජලාබුජ කියන නාගයින්
දෙපිරිසම අල්ලන්න පුළුවන් වෙනවා ජලාබුජ ගණී ගුරුලෙකුට. සංසේදජ ගුරුලෙකුට පුළුවන්කම තියෙනවා සංසේදජ, ජලාබුජ සහ අණ්ඩජ කියන නාග වර්ග තුනම අල්ලන්න. ඕපපාතික නාගයන් හැර ඉතුරු තුන් පිරිස අල්ලන්න පුළුවන්. නමුත් ඕපපාතික ගුරුලෙක්ට ඕපපාතික නාගයාගේ ඉඳලා මේ හතර පිරිසම අල්ලන්න පුළුවන්. නමුත් පින්නතුනි සඳහන් කරනවා මේ කියපු ඉතුරු වර්ග 6 කාටවත් අල්ලන්න බෑ කියලා. විමානවල ඉන්න නාගයෝ විමානවල ඉන්න නිසා අල්ලන්න බෑ කියලා කියනවා. නමුත් පින්නතුනි මේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන නාගයෝ සිව් පිරිසම තමන් පෙර පිං සහ පව් දෙකම කරලා තියෙන නිසා තමන්ට මෙතෙන්ට එන්න ලැබුණ කියලා හිතලා මෙතෙන් පල්හැට නොඇති මීට වඩා හොඳ තැනකට යා යුතු නිසා සිල් රකින්න බව නම් ධර්මයේ මනාවම සඳහන් කරලා තියෙනවා. ඉන්නතනි සිල් රකින්න නිසාම ඊටමත් ප්‍රබල 이르දි ඇතිව තමන්ගේ එක බැල්මකින් දහස් ගණනක් දෙනා විනාශ කරන්න තරම් හැකියාවක් සහිතව ඕපපාතික උපතකින් මනුලව නාගයෙක් වෙලා ඉපදිච්ච අපේ මහ බෝසතාණන් වහන්සේ ධර්මිතිය බැඳගන්න යොදාගත්ත කියලා කියනවා. ඊටාම ප්‍රබල නාගයෙක්. තමන්ගේ එක බැල්මකින් එකයි සඳහන් කළේ මිනිස්සු දහස් ගණනක් විනාශ කරලා දාන්න පුළුවන්. ඒ තරම් මහා 이르දියක් තියෙනවා. නමුත් පින්නතුනි සිල් අවශ්‍ය නිසා එවන් හැකියාවන් තියාගෙන මොනතරම් නිහතමානීව හිටියද ධර්මිතිය බැඳගන්න තරම් ලනුවෙන් කෙරෙන කාර්ය නාගයාකින් කරගන්න පෙළඹුණා. කරදරයක් නැති හින්දා. අනේ නිසා සඳහන් කළේ මේ නාගයෝ බොහොම සිල්වත් බොහොම ගුණවත් කියලා. පිනතුනි මේවා තමයි අපිට හුඟක් හිතන්න තියෙන තැන්. මහ බෝසතාණන් වහන්සේ නමුත් අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද? භයානක සංසාරයෙන් එතර වෙන්න ඕන නිසා තවත් විශාල පිරිසක් සසරින් එතර කරවන්න ඕන නිසා පිළිතුනි සම්මා සම්බුද්ධත්වයේ ලබන්න එන ගමනේ සිල් ගුණ පාරමී පූර්ණේ කළ යුතු නිසා තමන් අල්ලලා ධර්මිතියේ දරටක හිර වෙන්න ගැට ගන්නකොට ඒ වේදනාව ඉවසලා තියෙනවා. ඒකයි සඳහන් කළේ අපට හුඟක් හිතන්න තියෙන තැන් කියලා. ඉතින් අපි ආශ්‍රයයක් අතර සූත්‍රයට යමු යමු. බිම්බිසාර මහරජුරුවන්ගේ පූජාව වගේ දෙගුණයකින් භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා පවත්වමින් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න සර්වාභරණින්ම සරසිලා ජලයේ ගිලෙමින් ලිච්ඡවි රජ කෙනෙක් පෙර ගමන් එනවා ගෞරවය නිසා. පින්නතුනි ආන්ගේ වෙලාවෙම ෂණයකින් විදුලි එළි වලින්
එතන මහ ඝන කළු මේඝ වලාවන් ශබ්ද නගනගා හතර දිශාවෙන් නැගිලා වහින්න සූදානම් වෙනවා කියලා සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ නැවෙන් නැගී හිටලා විශාලා මහනුවර සීමාව දිහාවි ගම් යුරට සිරිපා ධාතුව තබනවත් සමගම ඊටාම ධාරානිපාත පොකුරු වෙහි වැටෙන්න පටන් ගත්තා කියලා කියනවා. එන්නතුනි එහෙම සඳහන් කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ඊටා කෙටි වේලාවකින් ෂණයකින් වලාකුළු එකතු වෙලා වැස්සේ කියලා. එහෙම වෙන්න පුළුවන්ද? මොකද සාමාන්‍යයෙන් වැස්ස වහින්න ලෑස්ති වෙනකොට සෑහෙන කාලයක් ගන්නවා. ඒ නිසා මේක මොහොතකින් වහින්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව ගම් යූරට තබන මොහොතේ ධාරානිපාත වරුසා පැක්කිරෙන්න පුළුවන්ද කියලා අපිට සැකයක් උපදින්න පුළුවන්. පින්නතුනි ආන්ගේ සැකය දුරු කරගන්න සංයුක්ත නිකායේ වලාහක සංයුක්ත කියන මේ කතාව අපිට හුඟක් වටිනවා. මේක සඳහන් වෙන්නේ වලාහක සංයුක්ත අට කතාවේ. පින්නතුනි එක වැස්ස වලාහක දෙවි කෙනෙක් තලකූටක වාසී රහතන් වහන්සේ නමක් ළඟ උන්වහන්සේට වන්දනා කරලා හිටගෙන ඉන්නවා. රහතන් වහන්සේ අහනවා නුඹ කවුද කියලා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි මම වලාහක දෙවියෙක්. රහතන් වහන්සේ නැවත අහනවා නුඹලාගේ සිත අනුව නේද මේ දෙවියෝ වැහි වස්සවන්නේ කියලා. නැවත දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා එසේ ස්වාමීනි. එහෙම පිළිතුරු දුන්නාම රහතන් වහන්සේ කියනවා අපි දකින්න කැමති කොහොමද මේ වැහි වස්සවන්නේ කියලා. ඉන්නතුනි මේක අහසේ එක වලාකුලක්වත් නැති ඊටාම ග්‍රීෂ්ම කාලයක්. මේ වෙලාවේ දිව්‍ය පුත්‍රයා අහනවා ස්වාමීනි තෙමෙනවද කියලා. රහතන් වහන්සේ අහනවා වලාකුලක්වත් නැතුව ගිගුරුම් හඬක්වත් නැතුව කොහොමද තෙමෙන්නේ කියලා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ පන්සල ඇතුළට වඩින්න. අපේ හිතෙන් තමයි දෙවියෝ වෙහි වස්සවන්නේ. රහතන් වහන්සේ හොඳයි දේව පුත්‍රයෙක් කියලා පන්සලට පිවිසෙන්න ගියත් පින්නතුනි විනය ක්‍රමයට අනුව පාද දෝවණය කරගෙන පාද පිහගෙනම තමයි ඇතුළට වඩින්න ඕනේ. රහතන් වහන්සේ පාද දෝවණය කරගෙන පන්සල ඇතුළට පිවිසෙනවත් එක්කම මේ දේව පුත්‍රයා එක ගීතයක් ගායනා කරලා මෙතන මේ ගීතයක් කියලා තියෙන්නේ ගාතාවක් කියලා. තමන්ගේ එක අතක් අහසට ඔසවනවා. ඒත් එක්කම වර්ග යොදුන් 3ක පමණ මහා කළු වලාවක් නැගිලා මහ වරුසාවක් වැටෙන්න පටන් ගත්තා. සඳහන් කරනවා තෙරුන් වහන්සේ පන්සල ඇතුළට වැඩියේ බාගෙට තෙමිලයි කියලා. නමුත් පින්නතුනි අපි දන්න හැටියට නම් වැස්ස
වලාකුලින් මිදුණත් පහළට එන්නත් සෑහෙන කාලයක් යනවා. අපි හිතනවට වඩා ලොකු බලයක් මේ දෙවියන්ට තියෙනවා. එහෙමනම් පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර සීමාවේ ගංගා නදී ඉවුරට සිරිපා ධාතුව තබනවත් සමගම මහා ධාරානිපාත පොකුරු වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ වඩින්නත් කලින් දෙවියෝ විසින් විශාලාව පිරිසිදු කරන්නයි හදන්නේ. උන්නතර මේ කාරණාව දේශනා කරනකොට පෞගිය ධර්ම දේශනාවක නැත්නම් දේශනා කීපයකම අපි අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුවක් පිළිබඳව මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ තමයි මේ ධාරානිපාත පොකුරු වැහි විශාලාවට ඇදහැලෙන වෙලාව. දීර්ඝ කාලයක් දුර්භික්ෂයක් තිබුණේ. භාග්‍යතුන් වහන්සේ වඩිනවත් එක්කම ඒ දුර්භික්ෂයත් තුරන් කරගෙනමයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. මේ ධාරානිපාත වැහි කොයිතරම් ජල කඳක් වැක්කිරුවද විශාලාවට සඳහන් කරනවා. පළවෙනි ජල කඳ ගලාගෙන යනකොට මිනිසුන්ගේ දන මඩලට තරම් ජලය තිබුණා කියලා. ඊළඟට නැවත මිනිසුන්ගේ කෙන්ඩ මට්ටමට ජලය තිබුණා. ඉන්පස්සේ මිනිසුන්ගේ ඉන මට්ටමට ජලය ආවා. මිනිසුන්ගේ ගෙල මට්ටමට ජලය ආවා කියලා කියනවා. බෙල්ල මට්ටමට ජලය ආවා කියලා සඳහන් කරනවා. ඉතින් මම සඳහන් කළා අපි අතින් වෙච්ච අඩුපාඩුවක් තිබුණා කියලා. පහුගිය දේශනා සමහරලාට එකක දෙකක ඊට වඩා වැඩි ප්‍රමාණයක වෙන්නත් පුළුවන් මේ කරුණ පැහැදිලි කරපු තැන්වල සිදීලා තිබිච්ච අඩුපාඩුව තමයි මිනිස්සුන්ගේ පිටිපතුල මට්ටමට ජලය ආවා, කෙන්ඩ මට්ටමට ජලය ආවා, දණිහ මට්ටමට ජලය ආවා කියලා තමයි විස්තර කෙරලා තිබුණේ. නමුත් අට කතාවට අනුව නිවැරදි කාරණාව තමයි දන මඩල දක්වා ජලය ආවා, කලව මට්ටමට ජලය ආවා, ඉන මට්ටමට ජලය ආවා, ගෙල මට්ටමට ජලය ආවා කියන කාරණාව. ඒ නිසා ඒ දහම් කරුණ සියලු දෙනාම මේ විදිහට නිවැරදි කරගනිත්වා කියලා විශේෂයෙන් මේ වෙලාවේ ධර්ම ශ්‍රාවක ඔබ සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා. පින්නතුනි, ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව අදට මෙතනින් නතර කරමු. උතුම් වූ රතන සූත්‍රය විස්තර කෙරෙන දෙවෙනි ධර්ම දේශනාව තමයි අපි මේ අවසන් කරන්න සූදානම් වෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ මෙතන ඉඳලා ලිච්ඡවි රජවරු විශාලා මහනුවරට වැඩම කරවාගෙන ගියපු හැටි සහ රතන සූත්‍ර දේශනාව විශාලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරය අපි ඉදිරි දේශනාවලදී සාකච්ඡා කරමු. පින්නතුනි, අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි චතුරංග සෙනවිරත්න පුතා සහ සුබෝධිනී වණ්ඩාර දුවගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමට මේ දේශනාවේ දායකත්වයේ දරනවා කියලා දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් නාවිනී ශ්‍රී අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපවත් වී වදාළ සියලුම නායක ස්වාමීන් වහන්සේලාටත්
මේ පින් අනුමෝදන් වේවා. මේ ගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් පින් අනුමෝදන් වේවා. දේශප්‍රිය මහත්මයාටත් පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් ඥාති මිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් සියලු දෙනාටම මේ කුසලයේ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහාම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දරන්ට යෙදුන පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා මේ කුසලය නැවත නැවතත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.